මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. ජාතියේ සංනිවේදකයා විශ්වාසය සමග පෙරට. වේලාව සවස 6යි. මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි. මෙන්න ප්‍රවෘත්ති. සංස්කරණය ඉරංග සුරෝෂණ, ප්‍රකාශය ගයන් කෞශල් ජයවීර. කොරෝනා රටේ ආර්ථිකයට එල්ල කළ බලපෑම රජය සමනය කළ බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසයි. පාරිභෝගිකයාට අසාධාරණයක් නොවන බදු ක්‍රමයක අවශ්‍යතාව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පෙන්වා දෙයි. අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපතිවරයාට එරෙහි පැමිණිල්ලේ විභාගය කල්යයි. රූපවාහිනී නාලිකා ඩිජිටල් තාක්ෂණයට පරිවර්තනය කිරීමට පියවර. කෘෂිකර්මාන්තය නගා සිටුවීමේ ජාතික ප්‍රතිපත්තිය මාස 6කදී. පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට සූදානම් බව මැතිවරණ කොමිසම් සභාව පවසයි. කලාබලලු වැව ඉස්මත් විනාශ කිරීම පිළිබඳ මධ්‍යම පරිසර අධිකාරියෙන් වාර්තාවක් ඇඳවයි. කොරෝනා නව ප්‍රභේදය ආසාදනය වූවන් 7 දෙනෙකු චීනයෙන්. කොරෝනා වසංගත තත්ත්වයේ හේතුවෙන් රටේ ආර්ථිකයට එල්ල වී තිබූ දැඩි බලපෑම් සමනය කිරීමට රජයට හැකියාව ලැබී ඇතැයි රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසයි. රටට අවශ්‍ය පරිදි ආර්ථිකය ක්‍රමවත්ව ශක්තිමත් කරන බව රාජ්‍ය අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේදී අද පැවසිය. වසංගතය හමුවේ රටේ කටයුතු බිඳවැටෙනු ඇතැයි විපක්ෂය අපේක්ෂා කළද රජය ඊට සාර්ථකව මුහුණ දුන් බව හෙතෙම වැඩිදුරටත් පැවසිය. රටක පොඩි අනුපාතයේ අඩු තත්ත්වයක තියෙනට අවශ්‍යයි. අපි ඒ වෙනුවෙන් කටයුතු කළා. අපේ රුපියල ස්ථායීභාවයට පත් කරගෙන අපි ඒ වෙනුවෙන් කටයුතු කළා. බොහෝ දෙනෙකුට තේරුම් ගියා මේ රජය බොහෝම සත්භාවයෙන් සහ බොහෝම වෘත්තිමය භාවයෙන් ඒ කටයුතු වලට අපි නිරත වුණා. ඒ නිසා තමයි අපිට පුළුවන් වුණේ අපේ ණයබරතාවය යම් ආකාරයකට පැහැදිලි මට්ටමකට ගෙන එන්නට. ඉතින් ඒවා අපි තේරුම් අරගෙන ගිය ආණ්ඩුවේ කරපු නැති දේවල් අපි කෙරුවා. මොකද ගිය ආණ්ඩුවේ ඒවා තේරුම් ගත්තේ නැහැ. ඒවා කිසිම කෙනෙක් ඒවට වගකීමක් බාරගත්තේ නැහැ ගරු මුලාසුනරුවට මන්ත්‍රීතුමනි. ඒ නිසා තමයි ඒ අය අමාරු වැටුනේ. ඉතින් ඒ අමාරු වැටෙන්නේ නැති වෙන්න විදිහට අපි කටයුතු කරපු නිසා තමයි අපිට පුළුවන් වුණේ අද ඒ වගේ තත්වයකට එන්නේ නැති වෙන්නට කටයුතු කරන්න. මේ අතර කොරෝනා එන්නත කඩිනමින් මෙරටට ගෙන්වීමට අවශ්‍ය පියවර රජයගෙන ඇතැයි අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා අද පාර්ලිමේන්තුවේදී පැවසිය. අවශ්‍ය අනිකුත් එන්නත් රජයෙන් මිලදීගෙන ජනතාවට ලබා දීමට ක්‍රියා කරන බව ඔහු සඳහන් කළේය. විශේෂ වෙළඳ භාණ්ඩ බදු පනත යටතේ නියමයන් සහ රේගු ආඥා පනත යටතේ නියෝගයක් පාර්ලිමේන්තුවේදී අද විවාදයට ගැනුණි. නිෂ්පාදකයා ආරක්ෂා වන අයුරින් සහ පාරිභෝගිකයාට අසාධාරණයක් නොවන ලෙස බදු ගැලපුමක් අවශ්‍ය බව එය ඉදිරිපත් කරමින් අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසිය. ජාතික ආර්ථිකයක් ගොඩනගා දරණීය සංවර්ධනයක් ඇති කිරීම රජයේ අපේක්ෂාවයි. ගොවියා සුරකීමේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කරන බැවින් කහ සහ ගම්මිරිස් වැනි ඇතැම් නිෂ්පාදන ආනයනය නොකරන බව අමාත්‍යවරයා පැවසිය. එහෙත් යහපාලන රජය දේශීය නිෂ්පාදකයා ආරක්ෂා නොකළ බව අමාත්‍යවරයා පෙන්වා දුන්නේය. ගොවියාට අවශ්‍ය පහසුකම් වත්මන් රජයෙන් ලබා දෙන බව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසිය. රාජ්‍ය අමාත්‍ය ශයහන් සේමසිංහ මහතා පැවසුවේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ආනයනය සීමා කරමින් රටේ නිෂ්පාදනය කළ හැකි සියලු භාණ්ඩ නිපදවීමට පියවරගෙන ඇති බවයි. එම තත්ත්වය තුළ රටේ අපනයන ආදායම ඉහළ ගොස් ඇත. එමකින් දේශීය ආර්ථිකයක් ඇති කිරීමට පදනම දමා ඇතැයි හෙතෙම සඳහන් කළේය. නිෂ්පාදකයාත්න් පාරිභෝගිකයාත්න් ආරක්ෂා කරමින් ආදායම් වැඩි කර ගැනීම රජයේ ප්‍රතිපත්තිය බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ගුණපාල රත්නසේකර මහතා ප්‍රකාශ කළේය.
බදු අඩු කිරීමේ වාසිය තවදුරටත් ජනතාවට ලබා දීමේ අවශ්‍යතාව ජේ.සී. අලවතුවල මන්ත්‍රීවරයා මෙහිදී පෙන්වා දුන්නේය. අධිකරණයට අපහාස කළ බවට චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදනීය මහතාට එරෙහිව ඉදිරිපත් කර ඇති පැමිණිල්ලේ විභාගය මාර්තු 3 වෙනිදා දක්වා කල් තැබීමට අභියාචනාධිකරණය අද නියම කළේය. ඊට අදාළ පැමිණිල්ල අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු අර්ජුන ඔබේසේකර සහ මයදුනේ කොරයා යන මහතුරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල ඉදිරියේ අඳ කැඳ වූ අවස්ථාවේ විනිසුරු මඩුල්ල මෙම නියෝගය සිදු කළේය. වගඋත්තරකාර අනුරුද්ධ පාදනීය මහතා අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔහුගේ නීතිඥවරයා කරුණු දක්වමින් සඳහන් කළේ තම සේවාදායකයා ස්වයං නිරෝධායනයට ලක් වී සිටින බවයි. මහාචාර්ය සරත් විජයසූරිය සහ ගාමිණී වියන්ගොඩ යන මහත්වරුන් පැමිණිල්ල ඉදිරිපත් කර තිබුණේ. මෙරට රූපවාහිනී නාලිකා ඇනලොග් තාක්ෂණයෙන් ඩිජිටල් තාක්ෂණයට පරිවර්තනය කිරීම පිළිබඳ විශේෂ සාකච්ඡාවක් ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල සහ ශ්‍රී ලංකාවේ ජපන් තානාපති අකිරා සුගියාමා යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙන් ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී අද පස්වරුවේ පැවැත්වින. ලෝපුරා ප්‍රචලිත ඩිජිටල් රූපවාහිනී තාක්ෂණය කඩිනමින් මෙරට ස්ථාපිත කිරීම මෙහි මූලික අරමුණයි. එම වැඩපිළිවෙලේ කටයුතු 90% මෙවන විට අවසන් ව ඇතැයි අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. 0.02.5ක සහන පදනමක් යටතේ ඩොලර් මිලියන 162ක මුදලක් මේ සඳහා ජපන් රජයෙන් හිමිවීමට නියමිතය. 2014 වසරේදී ජපන් අග්‍රාමාත්‍යවරයා මෙරටට පැමිණි අවස්ථාවේ ඒ සඳහා වන මූලික කටයුතු ක්‍රියාවට නැංවින. එහෙත් ආණ්ඩු පෙරලියත් සමග එම වැඩපිළිවෙල නැහිටි බව අමාත්‍යවරයා පවසයි. ඩිජිටල් තාක්ෂණය හඳුන්වා දීමත් සමග මෙරට රූපවාහිනී නාලිකාවල සුවිශාල පෙරලියක් සිදුවන බවත් ඊට ජපන් රජයෙන් යහපත් ප්‍රතිචාරයක් ලබා දී ඇති බවත් කෙහෙලිය රඹුක්වැල්ල අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි. කෘෂිකර්මාන්තයේ නගා සිටුවීමේ ජාතික ප්‍රතිපත්තිය මාස 6ක් තුළ ක්‍රියාත්මක කරන බව කෘෂිකර්මාමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පවසයි. කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් ඉදිරි සියලු තීරණ මෙම ජාතික ප්‍රතිපත්තිය අනුව ගන්නා බව කෘෂිකර්මාමාත්‍යාංශයේ අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා පැවසිය. කවර ආණ්ඩුවක් බලයේ සිටියද එක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට මෙමගින් අවස්ථාව හිමි වෙයි. පිගාව තියෙන්න ඕනේ මෙරටේ බීජ ආනයනය නවත්තන. මෙරටේ සියලු බීජ මෙරටේ නිෂ්පාදනය කරනවා. එහෙම ජාතික ප්‍රතිපත්තියක් තියෙනවා. අපේ රටේ පොහොර භාවිතය පිළිබඳ ප්‍රතිපත්තියක්. කන්නෙන් කන්නට පොහොර භාවිතය පිළිබඳ වෙනස් පිළිවෙත් අපි තීරණය කරා. ජලය කළමනාකරණය පිළිබඳ ගත්තොත් මහවැලිය තමයි තීරණය කරන්නේ ගොවියට වතුර දෙන්න කොයි කාලෙද. ගොවියා ඉල්ලන්න ඕනේ මහවැලියෙන් වතුර මේ කාලේ දෙන්න කියලා. හැබැයි මහවැලියට ඕන වෙලාවට තමයි අපි වතුර ගන්න. ඒ නිසා මේ නිෂ්පාදනය වෙනුවෙන් ජාතික ප්‍රතිපත්තියක් අපිට තියෙන්න ඕනේ. කෘෂිකර්ම අමාත්‍යාංශයත් පළාත් සභාවත් මහවැලිය අමාත්‍යාංශයත් එකට වැඩ කරන වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ. එහෙම නැත්නම් අපිට මේක යන්න බෑ. මේ කෘෂිකර්ම ජාතික ප්‍රතිපත්තිය සකස් කිරීමට ආණ්ඩුව ප්‍රමුඛ ස්ථානය ලබා දීලා තියෙනවා. මේ ප්‍රවෘත්ති ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන්. දරුවගේ අනාගතය ගැන හිත ඉන්නේ නැතුව අවුරුදු 3කින් ඩිග්‍රී එක කම්ප්ලීට් කරවන්න. HDFC Smart Goals ගිණුමක් පටන් ගන්න. අමතන්න 2356යි 888. පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට සූදානම් බව මැතිවරණ කොමිසම් සභාව පවසයි. මැතිවරණ කොමිසම් සභාවේ ඉදිරි කටයුතු පිළිබඳ මැතිවරණ කාර්යාලයේ අද පස්වරුවේ පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් එහි සභාපති නීතිඥ නිමල් පුංචිහේවා මහතා මේ බව සඳහන් කළේය. පළාත් සභා ව්‍යුහය මේ වන විටත් ක්‍රියාත්මක වෙමින් පවතින බැවින් ඊට මහජන නියෝජිතයන් පත් කිරීමේ වැදගත්කම ඔහු පෙන්වා දුන්නේය. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ පළාත් සභා යාන්ත්‍රණය පිළිබඳ තීරණ ගැනීම රාජ්‍ය ප්‍රතිපත්තිවලට අයත් කරුණක් බවයි. කොළඹ 5 කැප්පෙටිපොළ මාවතේ පිහිටි සමුළු නිවාස සංකීර්ණය වෙනුවට නව නිවාස සංකීර්ණයක් ඉදිකිරීමට පියවර ගැනේ. ඊට අදාළ මූලික අවබෝධතා ගිවිසීමට අත්සන් තැබීම රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයේදී අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ සහභාගීත්වයෙන් අද සිදුවිය. අකර 12කින් සමන්විත භූමියේ 1976 වසරේදී කළ සමුළු නිවාස සංකීර්ණයේ රාජ්‍ය නිලධාරීන් සඳහා නිවාස ඒකක 175ක් සහ බංගලා 15ක් පවතී.
නව ව්‍යාපෘතිය යටතේ අකර 2ක භූමියක නව නිවාස ඒකක 400ක් වසර 2කින් නිදි කර එය රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශයට බාර දීමට නියමිතය. අකර 10ක ඉතිරි භූමිය වෙනත් ආර්ථික කටයුතු සඳහා භාවිත කෙරේ. රාජ්‍ය සේවා පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය හා නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය ඒකාබද්ධව ව්‍යාපෘතිය ක්‍රියාවට නංවයි. ගිවිසුම අනුව නාගරික සංවර්ධන අධිකාරිය විසින් ඉදිකරනු ලබන තවත් නිවාස ඒකක 100ක් රාජ්‍ය සේවා අමාත්‍යාංශයට ලබා දීමට නියමිතය. අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවක් අනුව මෙම සංවර්ධන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. ඉකුත් දෙසැම්බර් 21 වෙනිදා සිට මේ දක්වා බස්නාහිර පළාතේ අහඹු ලෙස රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ 18149ක් සිදු කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි. කොරෝනා ආසාදිතයෝ 203 දෙනෙක් එහිදී හඳුනා ගනු ලැබුහ. මාළු වෙළඳ සැල් ආශ්‍රිතව සේවය කරන 661 දෙනෙකුද පරීක්ෂණවලට ලක් කර ඇති අතර ඉන් ආසාදිතයන් 30 දෙනෙකු හඳුනාගෙන ඇත. පදික වෙළඳාම ඇතුළු වෙළඳාම් කටයුතු වල නිරත වෙන පුද්ගලයන් 1146 දෙනෙකු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලට ලක් කර ඇති අතර එහිදීද ආසාදිතයන් 30 දෙනෙකු හඳුනාගෙන තිබේ. පාසල් ළමයින් ප්‍රවාහනය කරන රථවල රියදුරන් 182 දෙනෙකු පරීක්ෂණවලට බඳුන් කළද ඔවුන් කිසිවෙක් ආසාදිත බවට තහවුරු වී නොමැත. දුරගමන් බස් රථ මගින් 204 දෙනෙකු සඳහා සිදු කළ පරීක්ෂණවලදී ආසාදිතයන් 5 දෙනෙකු හඳුනාගෙන තිබේ. ඉකුත් දෙසැම්බර් 21 වෙනිදා සිට බස්නාහිර පළාතෙන් පිටවන ස්ථාන 11කදී සිදු කර ඇති රැපිඩ් ඇන්ටිජන් සහ PCR පරීක්ෂණ සංඛ්‍යාව 10926ක් බවත් එහිදී ආසාදිතයන් 103 දෙනෙකු හඳුනාගත් බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය. දේශීය කෘෂිකාර්මික නව නිපැයුම්කරුවන් නැගීමට කෘෂිකර්ම අමාත්‍යාංශය සැලසුම් කරයි. ඒ සඳහා යොදුන්පත් කෘෂිකර්ම අමාත්‍යාංශයේ නිල වෙබ් අඩවියෙන් ලබා ගැනීමට අවස්ථාව සලසා තිබේ. සම්පූර්ණ කළ ආයුධම්පත් ලබන 31 වෙනිදාට පෙර කෘෂිකර්ම අමාත්‍යාංශයට යොමු කළ යුතුය. කෘෂිකාර්මික නව නිපැයුම්කරුවන් නැගීමෙන් ඔවුන්ට වැඩි පිළිගැනීමක් ලබා දීම මෙහි අරමුණයි. ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව දිවයින පුරා විහාරස්ථානවල සංවිධානය කරන රත්න සූත්‍ර සජ්ජායනා වැඩසටහනේ 86 වැන්න ගාල්ල බෝගහගොඩ දෝරපේශී පරමානන්ද විහාරස්ථානයේදී අද පැවැත්වෙයි. ඒ පිළිබඳ අදහස් දක්වන විහාරාධිපති පූජ්‍ය හපුගල සීවලී ස්වාමින් වහන්සේ. තුන්විය දුරුලීම සඳහා ලෞතුරා භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ තුනුරුවන්ගේ ගුණය අඩංගු රතන සූත්‍ර දේශනාව දේශනා කළා. අද ලෝකය පුරාම පැතිරී ඇති කොවිඩ් වසංගත රෝගය දුරුලීම සඳහා ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව මගින් 86 වෙනි වාරයට ප්‍රචාරය කරනු ලබන රතන සූත්‍ර දේශනාව ගාල්ල බෝගහගොඩ දොරපේශී පරමානන්ද විහාරස්ථානයේදී අද සවස 6:30ට ප්‍රචාරය කරනු ලැබේ. එයින් ඔබට තිබෙන්නා වූ සියලු රෝග බිය දුරලීම සඳහා සියලුම අමනුෂ්‍ය රෝග ආදී දුරලීම සඳහා හේතු වාසනා වෙනවා. එයින් ඔබ ශ්‍රද්ධාවෙන් භක්තියෙන් යුක්තව මේ පිරිත් දේශනාව ශ්‍රවණය කිරීමෙන් රටවාසී සෑම දිනාටම යහපතක් සිතක් ශාන්තියක් වේවා කියලා අපි ආශිර්වාද කරනවා. එම රත්න සූත්‍ර සජ්ජායනය පසුරු 6:30 සිට වෙළඳ හා සිටි FM සහ ප්‍රාදේශීය සේවා ඔස්සේ සජීව ලෙස විසිරුවා හැරේ. මේළඟට ප්‍රමුඛ පුවත. කොටුව පිටකොටුව රත්මලාන ගල්කිස්ස දෙහිවල මාත්‍ය ඔය මැදින් ඉස්සරහට යන්න. මේ මල්ලි කියන්නේ ඉස්සරහට යන්නකෝ. ඉස්සරහටම යන්න කියලා දිරිගන්වන එකේ හැමදාම බස් එකේ යන්නේ නැතුව අවුරුදු 3කින් තමන්ගේම වාහනයක යන්න. HDFC Smart Goals ගිණුමක් පටන් ගන්න. අමතන්න 2356යි 888. මාව ඉස්සරහ HDFC ගාව වසන මල්ලි. HDFC Smart Goals. ලොකු ටාගට් පොඩි කාලෙකින්. ප්‍රමුඛතම පුවත ඔබ වෙත ගෙනෙන්නේ සිද්ධාලේප ලක්‍රියාව. කලාබලලු වැව ඉස්මත කිසියම් පිරිසක් විසින් විනාශ කිරීම සම්බන්ධයෙන් මධ්‍යම පරිසර අධිකාරියෙන් වාර්තාවක් ඇඳවන බව පරිසර අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. කලාබලලු වැව ඉස්මත රක්ෂිතය ඩෝසර කරමින් හා
එහි තිබූ වටනා ශාක කපා දැමීම සම්බන්ධයෙන් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ අවධානය යොමුව තිබේ. ඊට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නා බව හෙතෙම පවසයි. ඒ අනුව සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට අමාත්‍යවරයා පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දී ඇත. ප්‍රමුඛතම පුවත ඔබ වෙතගෙන ආවේ සිද්ධාලේපන ලක්වියාව. දේවිකා කැමතිද තප්පර 30න් කිරිත එකක් හදන්න? අනේ වජර කොච්චර හොඳ දෙයක්ද? තප්පර 30කින් ස්වාභාවික කිරිත එකක්. පියෝඩේල් කිරිතේ. ශක්ති හඬ අවධානය පිණිසයි. සතුන්ගේ ආක්‍රමණය හේතුවෙන් රජයට අයත් පොල් අකර 3000කට ආසන්න ප්‍රමාණයක් සහ පෞද්ගලික වතු අකර 1500කට ආසන්න ප්‍රමාණයක පොල් විනාශ වෙමින් පවතී. රෙලවුන් දඬුලේනන් සහ වඳුරන් හේතුවෙන් මෙසේ පොල් අස්වැන්න සීග්‍රයෙන් පහත වැටි ඇතැයි වතු අධිකාරීවරු සහ පෞද්ගලික ඉඩම් හිමියෝ පවසති. මෙම සතුන් පලවා හැරීමට විවිධ උපක්‍රම භාවිත කළද ඒවා සාර්ථක වී නොමැති බව ඔවුහු පෙන්වා දෙති. ආර්ය කිරි දඹදිව වන්දනා. කොරෝනා උවදුර දුර වූ වහාම ඇරඹෙන ආර්ය කිරි දඹදිව වන්දනාව සඳහා මෙවර මුදලින් රුපියල් 2,20,000ක් හිමිකරගත් වාසනාවන්ත මාපිය දෙපොළ එල්පිටියේ ධර්මසිරි පෙරේරා මහතා සහ චමරී දිල්රුක්ෂි මහත්මිය මීළඟ වාසනාව ඔබටයි. ඔබේ දෙමාපියන්ගේ නම් ඔබේ ලිපිනය සහ දුරකථන අංකය පැහැදිලිව ලියා ආර්ය කිරි පැකට්ටුවේ තිබෙන නිල් පැහැති ලාංඡනය කපා මේ ලිපිනයට එවන්න. ආර්ය කිරි දඹදිව වන්දනා තැපැල් පෙට්ටිය 71 ගල්කිස්ස. ලෝක ප්‍රවෘත්ති අනුග්‍රහය පළමු පියවර තබන දාසිට විශ්වාසයේ ප්‍රමුඛයා ඔබලඟ සෑමදී ඇති එකම තැන පීටර්ස් ලීසි විශ්වාසයේ ප්‍රමුඛයා. කොරෝනා වෛරසයේ නව ප්‍රභේදය ආසාදනය වූවන් සිව් දෙනෙකු චීනයෙන් හඳුනා ගැනේ. බ්‍රිතාන්‍යයේ සිට පැමිණි සිසුවෙකුද ඒ අතර වේ. අනෙක් ආසාදිතයන් තිදෙනාද බ්‍රිතාන්‍යයේ හා දකුණු අප්‍රිකාවේ සිට චීනයට පැමිණි පුද්ගලයන් බවට හඳුනාගෙන ඇත. නව කොරෝනා ප්‍රභේදය තම රටේ පැතිරීම වැළැක්වීම සඳහා දැඩි සීමා ක්‍රියාත්මක කරන බව චීන රජය පවසයි. සිම්බාබ්වේ රාජ්‍යයෙන් වාර්තාගත කොරෝනා මරණ සංඛ්‍යාවක් වාර්තා වෙයි. ඊයේ එරටින් මරණ 60ක් වාර්තා වූ අතර එය දිනකදී සිම්බාබ්වේ රාජ්‍යයෙන් වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි. ඒ අනුව වෛරසය හේතුවෙන් එරටින් වාර්තා වන සමස්ත මරණ සංඛ්‍යාව 773 දක්වා ඉහළ ගොස් ඇත. මේ වන විට සිම්බාබ්වේ රාජ්‍යයෙන් හඳුනාගෙන ඇති සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 27892කි. බ්‍රිතාන්‍යයේ පුරවැසියන් මිලියන 4කට වැඩි සංඛ්‍යාවක් කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව මේ වන විට ලබාගෙන ඇතැයි එරට රජයේ සංඛ්‍යාලේඛන පෙන්වා දෙයි. ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සහ නිදන්ගත රෝග සහිත පුද්ගලයන්ට දැන් එම එන්නත් ලබා දෙනු ලැබේ. මේ අතර සාතු නිවාසවල රැඳී සිටින සහ ඒවායේ සේවය කරන තැනැත්තන්ට කොරෝනා එන්නත ලබා දීම අද ආරම්භ කළ බව තුර්කිය පවසයි. මෙම සතිය තුළ උන් සියලු දෙනාට එන්නත් ලබා දී අවසන් කිරීම රජයේ අපේක්ෂාවයි. චීනයේ සිනොවැක් එන්නත ලබා දීමේ මහා පරිමාණ වැඩසටහනක් තුර්කිය ඉකුත් 14 වෙනිදා ආරම්භ කළේය. ඒ යටතේ සෞඛ්‍ය සේවකයන් 8,50,000කට අධික සංඛ්‍යාවකට මේ වන විට එන්නත ලබා දී තිබේ. පළමු පියවර තබන දාසිට විශ්වාසයේ ප්‍රමුඛයා ඔබලඟ සෑමදී ඇති එකම තැන පීටර්ස් ලීසි විශ්වාසයේ ප්‍රමුඛයා. පෙරසර සංවර්ධනයක පුවත් සම්පින්ඩනය සංවර්ධන පුවත්. යථාර්ථයට පාටක් නොමැත සංවර්ධන මාවතද එසේමය. සංවර්ධනයට මාවතක් ඇසි දිසි සංවර්ධන පෙරමග.
ස්වභාව සෞන්දර්ය ආරක්ෂා වන තරමටම මිනිසාගේ පැවැත්මත් තහවුරු වනවා. රට හදන සෞභාග්‍ය දැක්ම ජාතික ප්‍රතිපත්තිය ඔස්සේ සුරකිමු ගංගා වැඩසටහන ආරම්භ වන්නේ ඒ ආකාරයෙන්. මෙරට ගංගා පද්ධතිය සුරක්ෂිත කිරීම සඳහා ගංගා 103ම ආරක්ෂා වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරෙනවා. ඒ අනුව මෙම වසරේ පරිසර අමාත්‍යාංශයේ ප්‍රමුඛතම කාර්යභාරය වන්නේ මෙයයි. 2020 වසරේ සිට මෙහි සමීක්ෂණ කටයුතු ආරම්භ කෙරුණා. අයවැය යෝජනාවෙන් මෙහි මූලික පියවර සඳහා වෙන් කර ඇති මුදල රුපියල් මිලියන 200ක්. ගංගා නිරීක්ෂණය කර එහි සිදුවන හානි සහ හානි අවම කර ගැනීම සඳහා වන විසඳුම් කෙරෙහි පරිසර අමාත්‍යාංශය අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව හානි සහ හානි අවම කර ගැනීම සඳහා වන විසඳුම් ප්‍රභවයන් දසදහසකට අධික ප්‍රමාණයක් මේ වන විට හඳුනාගෙන තිබෙනවා. පවතින ගැටලු විසඳීම සඳහා රාජ්‍ය කඩිනමින් සැලසුම් සකස් කළා. ඒ සැලසුම් අනුව ගංගාවල ආරක්ෂාව තහවුරු වනවා. එමගින් මෙම සම්පත් අනාගත පරපුර වෙත නොනසා දායාද කිරීමේ හැකියාව අපට ලැබෙනවා. තිරසාර සංවර්ධනය මගින් ලෝකය ජය ගන්න අපට පුළුවන්. එනිසා අපි එක්ව නැගිටිමු. මේ සෞභාග්‍යමත් දේශය කැරඹුමයි. සැකසුම වින්ද්‍යා කල්පනීය බෙසේකර. ක්‍රීඩා පුවත්. ඔස්ට්‍රේලියා කණ්ඩායමට එරෙහිව බ්‍රිස්බේන් හිදී පැවති සිව්වෙනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ කඩලු 3කින් ජය ගැනීමට ඉන්දිය කණ්ඩායම සමත් වෙයි. ඔස්ට්‍රේලියා කණ්ඩායම පළමුවෙනිම සඳහා සියලු දෙනා දෙවි රැස් කළ ලකුණු 369ට පිළිතුරු වශයෙන් ඉන්දිය කණ්ඩායම පළමුවෙනිම සඳහා සියලු දෙනා දෙවි ලකුණු 336ක් රැස් කළේය. දෙවෙනි ඉනිමට ඔස්ට්‍රේලියා කණ්ඩායම සියලු දෙනා දෙවි රැස් කළේ ලකුණු 294ක් බැවින් තරගයේ ජය ගැනීම සඳහා ලකුණු 328ක ඉලක්කයක් ඉන්දිය කණ්ඩායමට හිමි විය. එම ඉලක්කය කඩලු 7ක් දැවී සපුරා ගැනීමට ඉන්දිය කණ්ඩායමට හැකි විය. නවතම ලෝක එක්දින ක්‍රිකට් කණ්ඩායම් ශ්‍රේණිගත කිරීමේ දර්ශකයේ පෙරමුණ ගැනීමට එංගලන්ත කණ්ඩායම සමත් වෙයි. ඉන්දිය කණ්ඩායම දෙවන ස්ථානයටත් නවසීලන්තය තුන්වන ස්ථානයටත් පත්ව සිටී. ශ්‍රී ලංකාවට එම දර්ශකයේ හිමි වැත්තේ 8 වන ස්ථානයයි. ව්‍යාපාරික පුවත්. කොළඹ කොටස් වෙළඳ පෙළේ සියලු කොටස් මිල දර්ශකයෙහි ඉහළම අගය ඊයේ සටහන් විය. ඊයේ ගනුදෙනු අවසානයේ ඒකක 7922ක් ලෙස එය දැක්වුණි. මීට පෙර වාර්තා වූ ඉහළම අගය ඒකක 7811කි. 2011 වසරේ පෙබරවාරි 14 වෙනිදා එය වාර්තා විය. ආර්ථික පුවත්. ආවරණය ආසිසිර බෙටි ගන්න පුළුවන් වුණාද? හොඳ වෙලාවට එක ෆාමසියක් නම් ඇරලා තිබුණා. ඒ තරු පෙවුනේ සමහර බේත් වල ගණන් ඇහුවම. කීයක් ගියාද? LOC ක්‍රෙඩිට් කාඩ් එක නොතිබෙන්න මොනවා කරන්නද කියලා හිතා ගන්න බැරි වෙනවා. LOC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. 2019 වසරේ මුල් මාස 11ට සාපේක්ෂව පසුගිය වසරේ මුල් මාස 11දී ඉන්ධන විදේශ රටවලින් මෙරටට ගෙන්වීමට වැය වූ මුදල ඩොලර් මිලියන 1250.9කින් අඩු වී ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි. ලෝක වෙළඳ පෙළේ ඉන්ධන මිල ගණන් පහළ යාම මීට හේතුවයි. 2019 වසරේ මුල් මාස 11ට වඩා පසුගිය වසරේ මුල් මාස 11දී ආනයනය සඳහා වැය වූ මුදල විශාල ලෙස අඩුවීම හේතුවෙන් වෙළඳ හිඟය ශ්‍රී ලංකාවට වාසිදායක තත්වයට පත්ව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුව පෙන්වා දෙයි. ඔන්න ඩොක්ටර් කිව්වද තාත්තට ගෙදර යන්න පුළුවන් කියලා. දුවලට මම නිසා හරි කරදරයක් නේද උනේ. කසුන්ගේ LOC ක්‍රෙඩිට් කාඩ් එක තිබුණ නිසා කිසි ප්‍රශ්නයක් උනේ නැහැ. තාත්තා සනීප වෙච්ච එකනේ අපේ සතුට. LOC ෆයිනෑන්ස් ක්‍රෙඩිට් කාඩ් පත ජීවිතේම සපුරාලයි. කාලගුණ වාර්තාව. උතුරු මැද නැගෙනහිර මධ්‍යම සහ ඌව පළාත්වල විටින් විට වැසී ඇති වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. උතුරු නැගෙනහිර සහ උතුරු මැද ඇතැම් ස්ථානවලට තද වැසී ඇති විය හැකිය. බස්නාහිර සබරගමුව පළාත්වලටත් ගාල්ල මාතර හා කුරුණෑගල දිස්ත්‍රික්කවලටත් හෙට පස්වරුවේ වැසී ඇති වේ. ප්‍රවෘත්ති අවසන් කිරීමට යලි සිරස්තල. කොරෝනා රටේ ආර්ථිකයට එල්ල කළ බලපෑම රජය සමනය කළ බව රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්‍රාල් මහතා පවසයි. පාරිභෝගිකයාට අසාධාරණයක් නොවන බදු ක්‍රමයක අවශ්‍යතාව බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා පෙන්වා දෙයි.
අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමේ සභාපතිවරයාට එරෙහි පැමිණිල්ලේ විභාගය කල්යයි. රූපවාහිනී නාලිකා ඩිජිටල් තාක්ෂණයට පරිවර්තනය කිරීමට පියවර. කෘෂි කර්මාන්තය නගා සිටුවීමේ ජාතික ප්‍රතිපත්තිය මාස 6කදී. පළාත් සභා ඡන්ද විමසීම පැවැත්වීමට සූදානම් බව මැතිවරණ කොමිෂන් සභාව පවසයි. කලාබලලු වැව ඉස්මත් විනාශ කිරීම පිළිබඳ මධ්‍යම පරිසර අධිකාරියෙන් වාර්තාවක් ඇඳවයි. කොරෝනා නව ප්‍රභේදය ආසාදනය වූවන් 7 දෙනෙකු චීනයෙන්. ප්‍රවෘත්ති ඉන් සමාප්තයි. අපගේ මීළඟ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය රාත්‍රී 9ට.